අද දින අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දවේල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කෙරෙන අභිධර්ම පාඨ සමගයි. අද දින අපිට තියෙන්නේ 59 වෙනි වැඩසටහන පිටුව 252 නාම රූප පත්‍ය සලආයතන. නාම රූප පත්‍ය සලආයතන. ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ පටිච්ච සමුප්පාදය. එතකොට අපි දන්නවා අපි පැහැදිලි කරා මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ධම. එතකොට මේ හේතුඵල ධම අපි දන්නවා සරලව හේතු සමූහයක් එකතු වෙලා ඵලයක් හැදෙනවා. ඒ ඵලය ඊට පස්සේ ඊළඟ පියවරේදී හේතුවක් වෙලා තවත් හේතු සමූහයක් එකතු කරගෙන ඒකට තවත් ඵලයක් හැදෙනවා. ඒතර මේ වගේ ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමය නැත්නම් මේක හේතුව ඵලය වෙමින් ක්‍රියාත්මක වෙන චක්‍රයක් ආකාරයේ ගමන් කිරීමක් තමයි නැත්නම් යාන්ත්‍රණයක් තමයි මේ විශ්වයේම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකෙදි අපි කිව්වා ඒ ධහම පැහැදිලි කරපු එතකොට හේතුඵල ධහම පැහැදිලි භාග්‍යතුන් වහන්සේ ආකාර මට්ටම් තුනකට පැහැදිලි කරනවා. ඒ කියන්නේ සරල මට්ටම, මධ්‍යම මට්ටම සහ ගැඹුරු මට්ටම. එතකොට සරලව පැහැදිලි කරපු ආකාරය තමයි මේ චතුරාර්ය සත්‍ය කියන එක. අපි කලින් කිව්වා චතුරාර්ය සත්‍යයේදී භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ඒකේ ප්‍රධාන හේතුව විදියට ප්‍රබලම හේතුව විදියට එකක් පෙන්වනවා. අන්න ඒක තෘෂ්ණාව විදියට චතුරාර්ය සත්‍යෙදී පෙන්වනවා. ඒතර මධ්‍යම පැහැදිලි කිරීම තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. ඒතර පටිච්ච සමුප්පාද ක්‍රමයේදී භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන හේතු 12ක් තියෙනවා. ඒ හේතු දෙකෙන් මූලයන් විදියට දෙකක් පෙන්නනවා. ඒ තමයි අවිද්‍යාව සහ තෘෂ්ණාව. දෙකක් පෙන්නනවා. එතකොට ගැඹුරු මට්ටමේදී ප ဋ ාණ ක්‍රමයේදී ප්‍රස්ථාන ක්‍රමය නැත්නම් ප ဋ ාණ ක්‍රමය කියලා කියනවා. ඒකෙදි 24ක් පෙන්නනවා. හේතු විදියට ප්‍රබලම 24ක් පෙන්නනවා. තේරුණාද දැන්? හැම ඵලයක් හැදෙනවද ඒ ඵලය හේතුවක් වෙනවා. හේතුවක් කියලා මේක හැම එකම හේතු වෙනවා. බොහෝ ඒක 24 නෙමෙයි තියෙන්නේ. බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම ඒක ක්‍රියාත්මක වීම සඳහා ප්‍රධාන හේතු 24ක් වෙනවා ගැඹුරු ක්‍රමය. ඒක ප ဋ ාණ ක්‍රමය. ඒක අපි පසුව යන්නේ. දැන් අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ මේ පටිච්ච සමුප්පාද ක්‍රමය. ඒකෙදී අපි කිව්වා පළවෙනිම ආකාරය පටන් ගන්න මේක අවිද්‍යාවෙන් කියලා. එතකොට අවිද්‍යාව කිව්වේ මේ පරමාර්ථ ධර්ම. අපි දන්නවනේ මේ ලෝකයේ ඇත්තටම තියෙන්නේ ඇත්තටම තියෙන දේවල් තියෙන්නේ වර්ණ වශයෙන් කියද හතරයි. ඒ මොනවද? සිත, චෛතසික, රූප සහ නිර්වාණ. හතරයි තියෙන්නේ. ඒවට අපි කියනවා පරමාර්ථ ධර්ම. පරමාර්ථයෙන් පරමාර්ථ ධර්ම. එතකොට ඒක වර්ග වශයෙන් ගත්තහම මේ වර්ග වශයෙන් හතරයි. ඒක ප්‍රමාණ වශයෙන් නැත්නම් සිත් ගත්තහම සිත් කීයක් තියෙනවද? සිත් 89ක් තියෙනවා. චෛතසික 52ක් තියෙනවා. රූප 28ක් තියෙනවා. නිර්වාණය එක පරමාර්ථ ධර්මයක් විදිහට ගන්න. එතකොට මේ ඔක්කොම එකතු කරාම කීයක් තියෙනවද? 170යි. එතකොට 170ක් තමයි මේ තියෙන්නේ ඔක්කොම. සරලව මට්ටමේ. ඒක ඊට පස්සේ එන්න එකතු වෙලා විවිධ දේවල් ඇවිල්ලා මේ ප්‍රඥප්ති විදිහට මේ සියලු දේවල් නිර්මාණය කරලා තියෙනවා. මේ පැත්තෙන් සත්‍ය නිර්මාණය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අජීවී දේවල් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට මේවයි මූලය තමයි මේ කිව්ව පරමාර්ථ ධර්ම. හරිනේ. ඒක තේරෙනෝනේ මේ මට්ටමේදී. එතකොට අන්නේ ඒක ක්‍රියාවලියේදී මේක නිර්මාණය වීමේ ක්‍රියාවලිය තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒක අවස්ථා 12ක් විදියට පටිච්චසමුපාදේ පැහැදිලි කරනවා. ඒකේ මුල විදියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව. අවිද්‍යාව පරමාර්ථ ධර්මයක් විදියට නම් මොකද්ද? අවිද්‍යාව කියන්නේ මෝහය කියන්නේ මේ රැවටීම නැත්නම් පැටලීම නැත්නම් මුලාව
අපි සරලව තේරුම් මුලාව. මේ මුලාව නිසා තමයි මේ වෙන්නේ. මෝහය අතරම තියෙන දෙයක්. චෛතසිකයක්. මෝහය කිව්වේ චෛතසිකයක්. අපි දන්නවා මෝහය කොහෙද ආවේ? අකුසල චෛතසිකවල චෛතසික 52ක් තිබුණා. ඒ 52 අකුසල චෛතසික කීයක් තිබුණාද? 14ක් තිබුණා. ඒ 14 අකුසල සාධාරණ 4ක් තිබුණා. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච අසාධාරණ 10ක් තිබුණා. ඒතකොට ඒ සාධාරණ 4න් එකක් තමයි පළවෙනි එක තමයි මෝහය. ඒතර මෝහය තමයි මේ අවිද්‍යාව කියලා කිව්වේ. ඒතකොට පළවෙනි එකේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර. හරිද? සංඛාර කිව්වේ මොනවද ඒකට? සංඛාර. හේතු ඒ ලොකු මට්ටමේ. මෙතෙන් සංඛාර කිව්වේ මොනවද? පිම්පව නැත්තම් පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් මොකද්ද? සංඛාරා කිව්වේ. පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් දැන් අපි කිව්වා අවිද්‍යාව කිව්වේ මෝහය කියලා කිව්වා. පරමාර්ථ ධර්මයේ වශයෙන් මෝහය කියලා චෛතසිකය. ඒක සංස්කාරකේ චේතනාව. කුසල චේතනා, අකුසල චේතනා. නේද? කුසල චේතනා තයින් දෙකකට බෙදුණා. ඒක සංස්කාර වශයෙන් අපි ඒකට නම දුන්නේ පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනිඤ්ඤාවි සංස්කාර. අර පින් කියන එක දෙකකට බෙදුණා. පුඤ්ඤාවි සංස්කාර සහ ආනිඤ්ඤාවි සංස්කාර විදිහට. එහෙම නෙමෙයි. ඒක සංස්කාරකේ චේතනාව, කුසල චේතනා, අකුසල චේතනා ටික. ඒ කුසල සහ අකුසල චේතනා ටික නිසා තමයි විපාක උපදින්නේ. අපි කියවනේ කුසල සිත් වලින් මොකද කරන්නේ? කුසල් අකුසල් සිත් වලින් ඒකේ බලයක් තියෙනවා, අනිවාර්යෙන් විපාකයක් උපදින්න දෙනවා. තේරුණාද? ඒතකොට සංස්කාර වලින් මොකද කරන්නේ? විපාක උපදින්න දෙනවා. අනිවාර්යෙන් විපාක උපදින්න නවත්තන්න බෑ. මෝහය තියෙනවා නම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? සංස්කාර ඉපදෙනවා. නේද? මෝහය තියෙනවා කියන්නේ ඒකෙන් අනිවාර්යෙන් සංස්කාර කියන්නේ කුසල අකුසල චේතනා ඇති වෙනවා. ඒක නවත්තන්න බෑ. මෝහය තියෙනවා නම් අනිවාර්යෙන් කුසල අකුසල චේතනා ඇති වෙනවා. ඒ චේතනා ටික නිසා මොකද කියන්නේ? ඒ චේතනා නිකන් තියෙන චේතනා කියේ අකුසල සහ කුසල සිත් ටික. චේතනාව තනි අපි කිව්වනේ ඒ චෛතසිකය තනියම උපදින්න බෑ කියලා කිව්වනේ. ඒතර චේතනාව පෙන්නුවට චේතනාවට තනියම ඉන්න පුළුවන්ද? බෑ. ඒකත් එක්ක එයාත් එක්කින් අනිත්‍යයිසිකත් ඇති වෙනවා එතන. ඒකත් ඉන්න සිතත් ඇති වෙනවා නේ. කොයි වෙලාවකත් අපි කිව්වා සිතකට තනියම උපදින්නත් බෑ. චෛතසිකයට තනියම උපදින්නත් බෑ කියලා. දැන් මෙතෙන්දී අපි මේකේ චේතනාව වෙන් කරලා අරගෙන කතා කරාට එතන චේතනාවත් එක්ක අනිත් ටික ඉන්නවද නැද්ද? අනිත් ටික ඉන්නවා. ඒක නැතුව ඉන්න බෑ. එතකොට මෝහය තියෙනකොට මෝහය තියෙන තැන අනිවාර්යෙන් ඒක නිසා අකුසල සහ කුසල චේතනා උපදිනද නැද්ද? උපදිනවා. ඒකට තමයි සංස්කාර කියන්නේ. හොඳ? අවිද්‍යාව පත්‍ය සංස්කාර. එතකොට සංස්කාර තියෙනවයි කියන්නේ නැත්නම් අතන අකුසල කුසල චේතනා උපදිනවයි කියන්නේ ඒක නිසා මොකද අනිවාර්යෙන් උපදින්නේ? විඥාණය උපදිනවා. ඒ කියන්නේ විපාක තමයි. ඒකෙන් අනිවාර්යෙන් කුසල කුසල චේතනා ඇති වුණා කියන්නේ ඒකෙන් විපාක උපදිනවා. විපාක තමයි විඥානය. විපාක විඥානය. හරිද? ඒක තමයි නැවත භවයක උපද්දන්නේ. හරිද? තේරුණා නේද? එතකොට හරි. ඔන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා ඒක හරි. සංඛාර පත්‍ය විඥාන ඒකත් හරි. හරිද? ඒතර විඥානය තියෙනකොට මොකද වෙන්නේ? දැන් ප්‍රතිසන්දි විඥානයේ විපාක විඥානයක් නේද? ප්‍රතිසන්දි කියන්නේ භවයක පළවෙනි සිත උපද්දව. හරිද? ඒක උපද්දලා දැන් අපි දන්නෝනේ ඒක උපද්දන්න ඊට කලින් බය මොකද උනේ? මරණාසන්න චිත්තේ වීතිය ඇවිල්ලා ඒකට අරමුණේ මොකද්ද? කර්මය. අර කිව්ව සංස්කාරනේ. සංස්කාරනේ කර්මය කිව්වේ සංස්කාරනේ අරමුණුනේ. කර්මය, කර්ම නිමිත්ත, ගත නිමිත්ත. ওই තුනටම කර්මය අනුව තමයි ගති නිමිත්තාවේ කර්මයේ ආනුභාවයෙන් තමයි ගති නිමිත්තාවේ කර්මයේ ආනුභාවයෙන් තමයි කර්ම නිමිත්තාවේ කර්මය කොහොමද ආ? එතකොට ඒක එකතුනේ ඒක ඇති උනේ මොකක් නිසාද? ඒකනේ චේතනාව කියන්නේ කර්මයේ චේතනාව. එතකොට ඒක ඇති උනේ අතන අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා කර්මය ඇති වුණා. කර්මය නිසා මරණාසන්න චිත්ත වීතියට මේ කර්ම වල ඊළඟ ප්‍රතිසන්දි විඥානීය පැතුවා. අන්න එතකොට
සංස්කාරපච්චය සංකාරපච්චය විඥාන. ඊළඟ විඥානය කියනකොට මොකද වෙන්නේ? ප්‍රතිසන්දි සිතෙන් මොකද උපද්දන්නේ? නාම රූප උපද්දනවා. ඒකෙන් ඊට පස්සේ ඔන්න සිත් උපද්දන්න ගන්නවා දෙකට. ඒක නිසා ඊළඟ සිත් උපදිනවා. ඒ වගේම ඒකේ රූපත් උපදිනවා නේ. කාර්මජ රූප. ටික උපද්දනවා. උපද්දලා මොකද වෙන්නේ? එතකොට විඥානපච්චය නාම රූප උපද්දනවා. නාම රූප. මම නාම රූප විතර නාම කියලා කිව්වේ ඇත්තටම සිත මේ ප්‍රතිසන්දි සිත ඉපදු සිතත් එක්ක උපද්දනවා ඒකත් එක්ක චෛතසික. අන්න ඒක කියන අපි කියනවා නාමනේ. චෛතසික කිව්වේ නාම. එතකොට විඥාන සිත උපදිනවත් එක්කම ඒකත් එක්ක උපදිනවා චෛතසික. චෛතසික කිව්වේ නාමට කිව්වුණා. ඒක නිසා ඒකේ කර්මජ රූප ඒ වගේම ඒකේ හැකියාව තියෙනවා කර්මජ රූප ටික උපද්දලා දෙන්න. එතකොට නාම රූපේ පැතුණා. හරිනේ? ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූප වලින් නාම රූපනේ සලආයතන. අන්න ඒක තමයි අද පාඩම තියෙන්නේ. නාම රූපච්ඡ සලආයතන. දැන් එතෙන් එනකම් පැහැදිලිනේ. දැන් අපි පාඩමට යනවා. නාම රූප හේතු කොට සදා ෂඩායතනය වේ. ආයතන 12ක් ඇති බව ඉහත කියා ඇත. ඒ ආයතන 12න් මෙහි ගැනෙන්නේ චක්කායතනය, සෝතායතනය, ගහනායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය යන මේ ආයතන 6. එතකොට දැන් අපි ආයතන කතා කරා ඊට කලින්. ආයතන කීයක් තියෙනවද ඔක්කොම? ආයතන 12ක් තිබුණා. 12ක් තිබුණා. ඒ 12ෙදී මොනවද ආයතන 12? චක්කායතනය කිව්වේ චක්කු ප්‍රසාද රූපේ. අපි හරියටම 10 ගම් අපි ඕලාරින් ගන්න අපිට සාමාන්‍ය මට්ටමේදී හැකියුවට අපි මෙතෙන්දි කතා කරන්න ඕන චක්කු ප්‍රසාද රූපේ. සෝතායතනය කිව්වේ චෝත ප්‍රසාද රූපය. ඊට පස්සේ ගාහන ආයතනය කිව්වේ ගාහන ප්‍රසාද රූපය. ඊට පස්සේ ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. මොන පහයි. ඊට පස්සේ මන ආයතනය කිව්වේ මොකද්ද? සිට්ටික ඔක්කොම තමයි මන ආයතනය කිව්වේ. අපි පොඩක් ගිය පාර පොඩි වැරදියට පොඩි තේරුම් ගත්තා ඒක. ඒක ඇත්තටම මන ආයතනය කියලා ගත්තේ සිත් 89 එකට ගන්නවා. සිත් 89ම එකට අරගෙන තමයි මන ආයතනය කිව්වේ එතන. ඒක එතන විශේෂ තැනක් එතන. අපි කිව්වේ දැන් උතන දෙකක් උතන අපි කිව්ව මනෝද්වාරය කියන්නේ භවාංග සිත. මොකද භවාංග එතන අපි පොඩි පටලව ගත්ත කිසතියේ. එතකොට ඒක තේරුම් ගන්න ඕන. මොකද මනෝද්වාරය කියලා කිව්වේ අර අරමුණු ඇතුල් වෙන තැනනේ. ద్వාරය කිව්වේ අරමුණු ඇතුල් වෙන තැන විදියට ගත්තේ භවාංග සිත. මොකද භවාංග සිතකින් තමයි චිත්ත වීතිය පටන් ගන්නෙ. ඒක නිසා අපි මනෝද්වාරය කියලා කිව්වේ භවාංග සිතට. ඒ මනෝද්වාරය. හැබැයි මනෝද්වාරයම නෙමෙයි මන ආයතනය කියලා කියන්නේ. මෙතෙන්දී ආයතන ගත්තාම මන ආයතන කිව්වේ සිත් 89කට අරගෙන තමයි මන ආයතනය කියලා කිව්වේ. හරිද? ඒක වැදගත්. ඒක පැටලෙන තැනක් ඒක. එතකොට මන ආයතනය කියලා කියන්නේ සිත් 89 එතන. සිත් 89 එකට අරගෙන තමයි මන ආයතනය කියලා කියන්නේ. හරිද? හරිද? ඒක වැදගත්. මොකද දැන් එතන චක්කු විඥාන දෙකක් තියෙනවනේ. ශෝත විඥාන දෙකක් තියෙනවා. දැන් චක්කු විඥානය අපි කලින් දැන්වල කතා කරේ චක්කු විඥාන චක්කු ප්‍රසාද රූපය ඇහෙනේ ඇති වෙන්නේ දැන්. චක්කු විඥානය ගත්තාම කොහෙද ඇති වෙන්නේ? ඇහි ඇති වෙන්නේ. හරිද? එතන මෙතන ඇති වෙන දෙක. අනිත් මනෝද්වාරය ඇති වෙන සිත් ඉතුරු ටිකනේ ඇති වෙන්නේ 10ක් අඩු වෙන්නේ ඇති වෙන්නේ. ඒ කියන්නේ 10ක් දෙකක් ඇහි, දෙකක් කනේ, දෙකක් නාසයේ, දෙකක් දිවේ, දෙකක් කයේ. එතකොට එතන 10ක්. ඔක්කොම 89යි. 79ක්. ඔව් මනෝද්වාරය අතර 79ක්. මනෝද්වාරය ඇති වෙනවා. හැබැයි දැන් එතෙන්දී මේ ඔක්කොම සිත් ටික අරගෙන එකට දාලා ඒක තමයි මන ආයතනය කියලා කියන්නේ. මෙතෙන් 89 එකට දාලා මොකද පැටලෙන තැනක්. ඒක මම මේ නැවත කියන්නේ පැටලෙන තැනක්. හරිද? එතන අර සිත් 89 මේකට අරගෙන තමයි මන ආයතනය කියලා කියන්නේ. හරිද? ඔව්. හරිද? එතකොට චක්කායතනය කිලුවේ චක්කු ප්‍රසාද රූපය. හොඳට පැහැදිලි කරගන්න. එතන පැටලෙන තැනක්. චක්කු ප්‍රසාද රූපය කියලා කිව්වේ මේ චක්කු ප්‍රසාද රූපය කියලා කිව්වේ චක්කායතනය. සෝත ප්‍රසාදයේ රූපය කිව්වේ සෝතායතනය.
ඝාන ප්‍රසාද රූපේ කිව්වේ ගායන ආයතනය. ජීවා ප්‍රසාද රූපේ කිව්වේ ජීව ආයතනය. කාය ප්‍රසාද රූපේ කිව්වේ කාය ආයතනය. කායායතනය. ඊට පස්සේ සිත් 89 එකට අරගෙන ඒකට කිව්වා මන ආයතනය කියලා. හරිද? ඒක වැදගත්. ඒක පැටලෙන තැන. හරි. එතකොට අපි ආයතන 12 විදියට ගත්තාම අර අනිත් ටික බාහිර උතන අපි ආයතන 12 බෙදුවනේ දෙකකට ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියලා. ඒ ආධ්‍යාත්මික ආයතන ටික තමයි ඔය. බාහිර ආයතන කියලා කිව්වේ අර ඇහැට ඇතුළු වෙන රූප ටික අපි රූප ආයතනය කියලා කිව්වා. ඒක එළියේ තියෙන. ඇහැට වැටෙන්නේ එළියේ තියෙන රූප ටිකනේ. ඒ එළියේ තියෙන ඒක අපි ආයතනයක් කියලා ගත්තා. එතකොට ඒක රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය සහ ධම්ම ආයතනය කියලා ඒ එළියේ තියෙන ටික වෙනම ගත්තා. ඒතර ඒ ටික තමයි එතන 6යි, මෙතන 6යි, ඒක තමයි 12යි. එතකොට ආයතන 12ක් ඇති බව හිත කියා ඇත. ඒ ආයතන 12න් මෙහි ගැලෙන්නේ චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය යන මේ ආයතන 6. නාම යන වචනේ චිත්තය, චෛතසිකය, නිර්වාණය යන පරමාර්ථ ධර්ම 3 කියවේ. මේ නාම යනුවෙන් ගැලෙන්නේ චෛතසික දෙපනසෙන්. රූප යනුවෙන් ගැලෙන්නේ එක් సంతාණයට අයත් මහා භූත රූප 4ය, වස්තු රූප 6ය, ජීවිතින් රූපය යන මේ 11. සමහර පොතක ආහාර රූපයත් මේ සමග 12ක් රූප 12ක් ගෙන තිබේ. එතකොට අපි ඔක පොඩ්ඩක් තව පැහැදිලි කරගන්න අපි මේ අනිත් පොතට යනවා. ඒ කියන්නේ මේ කියවන්නේ පටිච්ච සමුප්පාද විවරණය කියන පොතේ 52 වෙනි පිටුවේ තමයි ඒක පැහැදිලි කරගන්න. පැහැදිලි කරලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් අර පොඩි පැටලීමක් තියෙනවා. ඒක නිසා අපි මේකේ තියෙන හොඳට පැහැදිලි කරලා පොඩ්ඩක් ඒක අපි කියමු. ඒකට යමු. අපි මේ පොත පොඩ්ඩක් කියවනවා. මෙහෙම කියනවා තත්ත කතමන් නාම රූප පච්චය සලආයතන චක්කායතන සෝතායතන ගහනායතන ජීවායතන කායායතන මනායතනයන් ඉදං උච්චති නාම රූප පච්චය සලආයතන කියලා. යනුවෙන් විභංග පාළියේ චක්කායතනේ සෝතායතනේ ගහනායතනේ ජීවායතනේ කායායතනේ මනායතනේ යන මේ 6 නාම රූපයන් නිසා හටගන්නා වූ ආයතන 6යි දක්වන ලදී. එහි චක්කු විඥානයයි කියනු ලබන රූප දක්නා සිතට උප්පත්ති ස්ථාන වන්නා වූ ඇසේ පිහිටි උපය චක්කායතනයයි. හරිද? ඒක තේරුණා අපි දන්නවා ඒ ටික මනියා. ශෝත විඥානයයි කියනු ලබන හඬ දැනගන්නා වූ සිතට උප්පත්ති ස්ථාන වූ කනේ පිහිටි උපය සෝතායතනයයි. ගාහන විඥානයයි කියනු ලබන ගඳ දැනගන්නා වූ සිතට උප්පත්ති ස්ථානයේ වූ නාසය තුල පිහිටි උපය ගානායතනයයි. අපි ඒක දන්නවා වේගින් ජීවා විඥානයයි කියනු ලබන රස දන්නා වූ සිතට උප්පත්ති ස්ථානය වන දිවෙහි පිහිටි උපය ජීවායතනයයි. කාය විඥානයයි කියනු ලබන තද බැව්, සිසිල් බැව්, උණුසුම් බැව් ආදී දන්නා සිතට උප්පත්ති ස්ථානය වන ශරීරයේ අතුත් පිටත දෙකෙහි පිහිටි උපය කායායතනයයි. චක්කු ප්‍රසාද, ශෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාදයයි කියනුවේ මේ පසටමයි. අපි දන්නෝනේ ටිකනේ. ඒවා දන්නවා. රූප ශබ්ද ආදී හැම අරමුණම දැනගන්නා වූ විඥානය මන ආයතනය. රූප ශබ්ද ආදී හැම අරමුණක් ඕනම අරමුණක් සීළු අරමුණු ටික නේද? අරමුණු එන්නේ 6 තැනයිනේ. අරමුණු එන්න පුළුවන් ස්ථාන 6කට. ඇසට එනවා, කනට එනවා, නාසයට එනවා, දිවට එනවා, කයට එනවා, මනසට එනවා. මනෝද්වාරයට එනවා. ওই ටිකනේ අරමුණු ටික. ඔය ටික ඔක්කොම එකට අරගෙන අන්න එතනට තමයි මන ආයතනය කියලා කිව්වේ. මොකද එතන පැටලෙන තරම්. පටලවා ගන්න මොකද අනිත් ඒවත් එක්ක ගලපලා හිතන්න ගියොත් පැටලෙනවා. එතන ඔක්කොම ටික දැන් මන ආයතනට වැටෙනවා. ඒ කියන්නේ විඤ්ඤාණ චක්කු විඤ්ඤාණය මොකද්ද? මන ආයතනය. ශෝත විඤ්ඤාණය මන ආයතනය. හරිද? අපිට හිතෙනවා දැන් අරකට එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක පටලවා ගන්න එපා. ආයතනය කියනු ලබන මේ චක්ෂුරාදී රූපාදී අරමුණු ගැනීමට උපකාර වී බොහෝ චිත්ත චෛතසිකයන් ඇති කිරීමෙන් සංසාරයේ දික් කෙරෙති. එබැවින් ඒවාට ආයතනයයි කියනු ලැබේ. නාම රූපයන් නිසා ආයතනයේ 6 වේයයි කියනුවේ ඒවා නාම රූපයන් ඇති කල්ලිම උපදනා බැවිනි. නාම රූප නැතොත් ආයතනයන්ට
නොපහළ විය හැකිය. ඒ කියන්නේ නාම රූප නැත්තම් ආයතන ඇති වෙනවද? නැහැනේ. නාම රූප නැත්තම් දැන් ප්‍රතිසන්දි විඥානයක් විඥානය නිසානේ නාම රූප ඇති උනේ නේද? ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප ඇති වුණා. ඒ නාම රූප එකතු වෙලානේ හැදුනේ සලආයතන. චක්කු ප්‍රසාද රූපය හැදුනේ ඒක නිසානේ. චෝත ප්‍රසාද රූපය හැදුනේ ඒක නිසානේ. චක්කු විඥානය, චෝත විඥානය, ගහන විඥානය ওই ටික හැදුනේ අර්ක නිසා. ඒවා ඇතුලේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඒක කියන්නේ නාම රූපයන් හේතු කොට කාම ලෝකේ ආයතන සයව පහළ වේ. රූප ලෝකේ චක්කායතනේ, සෝතායතනේ, මනායතනේ යන තුන පහළ වේ. පමණක් පහළ වේ. අරූප ලෝකේ මනායතනේ පමණක් පහළ වේ. උදාහරණයක් මනායතන කියන්නේ එතන සිත විතරයි තියෙන්නේ. එතන මනායතනේ පහළ වෙනවා. නාම රූප දෙකින් නාමය අරූප භවෙහි මනායතනයට පමණක් හේතු වේ. නාම රූප දෙකින් නාමය අරූප භවෙහි මනායතනයට පමණක් හේතු වේ. නාමයෙන් විතරයි නේද මේ රූපය ඇතින්නේ නැහනේ. ඒක නිසායි කියන්නේ කාම රූප භව දෙකෙහි නාම රූප දෙකම ෂඩායතනයට හේතු වේ. ඒතර කාම රූප භව දෙකේම භව දෙකෙහිම නාම රූප දෙකම ෂඩායතනයට හේතු වේ. හරිද? ෂඩායතන කියන්නේ ආයතන සය. ෂඩායතන අතුරේ චක්ෂුරාදී ආයතන පස විඥාන පත්‍ය නාම රූපං යනුවෙන් විඥාන හේතුවෙන් හටගන්නා හුයි කියන ලද අටවිසි රූපයන්ගේ රූප පසකි. හරිනේ? රූප 28න් පහක් තමයි මේ කියන චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපේ ප්‍රසාද රූප පහක්. හරිනේ? ඒවා වරක් විඥාන හේතුවෙන් හටගන්නා ධර්ම බව කියා නැවත නාම රූප හේතුවෙන් හටගන්නා බව කීම කෙසේ යෙදේද? අන්න එතන ප්‍රශ්නයක් කියනවා. යන ප්‍රශ්නය මෙහි ඇති වෙයි. මොකද්ද ප්‍රශ්නය? එතකොට ඒවා වරක් විඥාන හේතුවෙන් හටගන්නා ධර්ම බව කියා. දැන් මුලින් කිව්වා විඥාන පත්‍ය නාම රූපක් කියලා කිව්වා. ඊට කලින් පියවරේදී විඥාන පත්‍ය නාම රූපං. රූපං කිව්වේ රූපං කියන තැන තියෙන්නේ රූප 28නේ නේ. විඥාන පත්‍ය නාම රූපං කියනකොට එතන රූපං කිව්වේ රූප 28 එතන ඉන්නේ. එතකොට එතෙන්දී ඒක කිව්වා. ඊළ නැවත නාම රූප හේතුවෙන් අයි කියනවා සලආයතන හැදෙනවා කියලා වෙනම ආයි රූපය. සලආයතන කිව්වේ ආයි රූපය ගැන විඥානයක් තියෙනවා. හරිද? නේද? හරි නේද? රූප පහක් තියෙනවා එතන. ප්‍රසාද රූප පහ තියෙනවා එතන. ආයතන පහක්. ඊට පස්සේ විඥාන ටික තියෙනවා මන ආයතන. හරිනේ? සලආයතනය කිව්වේ ඒ ටික. එතකොට ඔන්න ඒක පොඩි පැටලීමක් තියෙනවා කියලා කියනවා. නාම රූප හේතුවෙන් හටගන්නා බව කීම කෙසේ යෙදේද යන ප්‍රශ්නය මෙහි ඇති වෙයි. කන්ද අතු මේක පැහැදිලි කරන උපමාවකින් මේක හොඳට අහගෙන ඉන්න. කන්ද අතු විකිලි කොළ මල් යන සියල්ලට ගසයයි කියනු ලැබේ. මේ ටික ඔක්කොටම අපි කියනවා ගහයි කියලා. ඒ කියන්නේ කන්දටයි අතු විකිලි වලටයි කොළ මල් යන සියල්ලටම ගසයයි කියනු ලැබේ. ඇටයෙන් ගස හටගන්නේ යයි කී කල්ලි ගසට අයත් ඒ සියල්ලම ඇටයේ ඵල වශයෙන් කියවේ. ඒතර එහෙමනම් අර කියන අතු විකිලි මල් ගෙඩි ඔක්කොම අර ඇටය ඇතුලේ තිබුණාද? තිබුණානේ. ඇයි ඇටෙන් මේක හැදුනේ? අපි ඇටයක් පැල කරාම ඇටය ඇතුලේ අර ඔක්කොම තිබුණා නේද? ඔව් තිබුණ නිසානේ හැදුනේ නේද? තව ටිකක් උපයෝගී කරගත්ත තමයි පෝර ගත්තා, වතුර ගත්තා, ඒ ගත්තක තමයි. හැබැයි මූලය හේතුව ඇටේ තිබුණා නම් අර වතුර ටික අර ටික තිබුණා නම් ගහයි අතුයි කොළයි කඳයි හැදෙයිද? නෑ. ඒක තමයි කියන්නේ. ඇටේ ගස හටගන්නේ යයි කී කල්ලි ගසට අයත් ඒ සියල්ලම ඇටේ ඵල වශයෙන් දැක්වේ. හරිද? එහෙත් ඇටය නිසා ගස හටගන්නේ, ගස නිසා අතු හටගන්නේ, අතු නිසා රිකිලි හටගන්නේ, රිකිලි නිසා මල් හටගන්නේ, මල් නිසා ගෙඩි හටගන්නේ යයි කීමද වරදක් නොවේ. එහෙම කිව්වත් වරදක් නෑනේ. නේද? ඒ කියන්නේ ඇටය නිසා ගහ එනවා. ගහ හටගන්නේ, ගස නිසා අතු හටගන්නේ. ගහෙන්නේ අතු වෙන්නේ. ඊට පස්සේ අතු නිසා රිකිලි හට ගන්නවා. හරිනේ? හරි.
ඊට පස්සේ විකිලි නිසා මල් හටගන්නේ. මල් නිසා ගෙඩි හටගන්නේ. හරි එහෙම කිව්වත් හරි. කීමද වරදක් නොවේ. මෙසේ ගසේ හටගන්නා ගෙඩි වලට මුලින් රෝපණය කළ ඇටයද හේතු වේ. එතකොට මුලින් අපිට මෙහෙම කියන්න පුළුවන් මුලින් පළ කර ගෙඩිය හේතු වුණා පස්සේ හැදෙන ගෙඩියට. එහෙම කිව්වත් හරි. නේද? එහෙම කිව්වත් හරි. එතකොට ගෙඩිය හේතු වුණා මල නිසා ගෙඩිය ආවා. එහෙම කිව්වත් ඒත් හරි. නේද? හේතුවේ දුර තමයි වෙනස් වෙලා තියෙන්නේ. නේද? හේතුවේ දුර. මල ගෙඩියට ළඟයි කලින් ගෙඩියට දුරයි. එහෙම නේද? හරි. හේතුවේ එමෙන් විඥාණය රූප 8:20ටම හේතු වේ. හරිද? එතකොට විඥාණය රූප 8:20ට හේතු නැද්ද නැද්ද? ඒක හරියට අර ඇටෙන් ගෙඩිය ගහ ආවා වගේ. ගහේ තියෙන කඳත්තාව, අතුත්තාව, රිගිලිත්තාව, මලුත්තාව, ආපස්සට ආපු ගෙඩිත්තාව. එහෙම කිව්වට වැරදිද? එතකොට විඥානපච්චය නාම රූපං කිව්වනම් කිව්ව එක හරි. හරි නේද? හරි. එහෙම කිව්වනම් හරි. ඒ වගේම නාම රූපච්චය සලආයතන කිව්වහම ඒත් හරි එතකොට. ඒත් හරි නේද? ඒ කියන්නේ ඒක හරියට අර මලෙන් ගෙඩිය ආවා. හරි නේද? දැන් රූප කලලයක් නිර්මාණය වෙනකොට මුලදී කලලයේ සම්පූර්ණ ඇහැ හැදෙන්න කලින් මේ ටික ටික එකතු වෙලානේ සම්පූර්ණ ඇහැ නිර්මාණය වෙන්නේ නේද? ඒක වර්ධනය වෙනවා. වර්ධනය වෙලානේ හැදෙන්නේ. නේද? එතකොට ඒකෙන් නාම රූප ටික එකතු අපි ගියපාර කිව්වේ අර ඒකට උපමාවක් කිව්වේ අපි කිව්වා දැන් ගඩොල් ටිකයි වැලි ටිකයි සිමෙන්ති ටිකයි එකතු වෙලා ගේ හැදුණා. නේද? අර නාම රූප ටික වගේ ගඩොල් වැලි අපි එකට ගෙයි කියන්නේ නේද? ඒ ටික එකතු වෙලා ගයක් හැදුණා. අන්න ඒ වගේ නාම රූප ටික එකතු වෙලා සලආයතනය හැදුවා. හරි නේද? අන්න ඒ වගේ එකක් එතන කියන්නේ. නැවත ඒවා වින් නාම රූපයන් හේතු කොට චක්ෂුරාදී ආයතන පස වේයයි කීමේ දෝෂයක් නැහැ. හරි නේද? ඒක පැහැදිලිද? මොකද මේකින් පොඩක් කියනකොට පොඩක් තේරෙනවා අඩුයි වගේ. ඒ කියන්නේ මේ කියන්න හදන්නේ දැන් අපි ඉස්සෙල්ලා කිව්වා විඥානපච්චය නාම රූපං කියලා. ඒතකොට විඥානය නිසා නාමත් හැදෙනවා රූපත් හැදෙනවා. එතනින් මේක අර චක්‍රය පෙන්වන්න ඕන නිසා භාග්‍යවතුන් වහන්සේ තව එකක් විස්තර කරනවා නාම රූපපච්චය සලආයතන. මොකද ඉස්සරහට යන්නේ අපිට සලආයතනේ වැදගත් සලආයතන හැදිච්ච විදිය අපි බලනවා. බලනකොට ඒක හැදිලා තියෙන්නේ නාම රූප. ඒක නාම රූප හැදෙන්න හේතුනේ විඥානය. එහෙම කිව්වට වරදක් නැහැ නේද? ඒක තමයි පැහැදිලි කරන්නේ. ආයතනයන්ගෙන් සයවැන්න වූ මන ආයතනය නම් නාම රූපයන්ගේ හේතුව වශයෙන් කියන ලද විඥානමය. අර අතනින් ගත්ත විඥානමය තමයි විඥානය තමයි මෙතන මන ආයතනය කිව්වේ. විඥානය නිසා ඇතිවන නාම රූපය නිසා නැවත විඥානයම ඇතිවන බව කීම මව් නිසා දරුවා මේකත් වැදගත්. මේක හොඳට අහගන්න. දැන් මෙතන කියනවා මන ආයතන කියනවා ආයතනයන්ගේ සයවැන්න වූ මන ආයතනය නම් මන ආයතනය විස්තර කරනවා. අර දැන් අර ටික අපිට අර ආයතන සලා අනිත් රූප පහනේ අපි විස්තර කරේ. හරිද? වැදගත් මේක අහගන්න. කලින් රූප පහ ඇතිච්ච රූප කියන්නේ ප්‍රසාද රූප පහ ඇති වෙච්ච ආකාරය තමයි අර ගහේ උපමාවෙන් අපි තේරුම් ගත්තේ. දැන් මේක මන ආයතනය ඇති වෙන එක වෙනස් එකක් ඒක. අන්න ඒක තමයි දැන් මේ පැහැදිලි කරන්නේ මන ආයතනය ඇති වෙන්නේ කොහොමද කියලා. අර රූප පහ තමයි රූපහගේ ප්‍රසාද රූප පහ. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය ඇතිවීම තමයි ගහේ උපමාවෙන් අපි ඉගෙන ගත්තේ. දැන් මන ආයතනික වෙනස් හැදෙන්නේ. අන්න ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. ආයතනයන්ගේ සයවැන්න වූ මන ආයතනය නම් නාම රූපයන්ගේ හේතුව වශයෙන් කියන ලද විඥාණයමය. නාම රූපයන්ගේ හේතුව මොකද උනේ? විඥාණයනේ. විඥානපච්චය නාම රූප. හරිද? විඥාණය නිසා ඇතිවන නාම රූපය නිසා නැවත විඥාණයම ඇතිවන බව. දැන් විඥාණය නිසා නාම රූපය ඇති වෙලා
ඒකෙන් ආයෙත් විඥාණය ඇති වෙනවා. විඥාණය කියන්නේ මන ආයතනෙ කිව්වේ විඥාණයයි නේද? සිත් 89 නේ. මන ආයතනෙ කිව්වේ. ඒතර ආයෙත් විඥාණයම ඇති වෙන බව කීම ඔන්න කියනවා මව් නිසා දරුවා ඇති වේයයි කියා නැවත දරුවා නිසා මව ඇති වේයයි කීම වැනි නොගැලපෙන කීමක් නොවේද? එහෙම නේද? ඒ කියන්නේ විඥාන පත්‍ය නාම රූප කියලා ඉවර වෙලා ඊට පස්සේ නාම රූප පත්‍ය මන ආයතන කිව්වේ ආයෙත් නාම රූප පත්‍ය විඥානය වගේ. නේද? ඒ මන ආයතනය කිව්වේ 89ටනේ. එහෙම නේද? සිත් මන ආයතනය කිව්වේ මොකද්ද? සිත් 89. ඒතර මුලදී කිව්වා විඥාන පත්‍ය නාම රූපං කියලා නාම රූප පත්‍ය ආයි විඥානං කියනනේ. ඒකනේ කියන්නේ මන ආයතනයේ විඥානයනේ. අන්න ඒක තමයි මේ කියන්නේ. ඒකට මෙන්න මේ වගේ කියලා කියනවා. මොකද්ද? දරුවා ඇති මව නිසා දරුවා ඇති වේයයි කියා නැවත දරුවා නිසා මව ඇති වේයයි කීම වැනි නොගැලපෙන කීමක් නොවේ. හරිද? ඔන්න දැන් ඒක පැහැදිලි කරනවා. යන ප්‍රශ්නයක්ද මෙහි ඇති වේ. එයද නොගැලපෙන කීමක් නොවේ. ඒක එහෙම තීරුණාට එහෙම එකක් නෙවෙයි ඒක. ඔන්න කියන පැහැදිලි කරනවා. එය gediya නිසා ගස ඇති වී නැවත ගස නිසා gediya ඇති වීම සේ තීරුම් ගත යුතුය. එහෙම වෙනවද? gediya නිසා ගහ ඇති වෙනවද? ඔව් ගහ නිසා gediya ඇති වෙනවද? ආයෙත් gediya ඇති වෙනවා. හරිද? පැහැදිලි නේද ඒක? අන්න ඒ වගේ එකක්. මතුද මෙබඳු තැන්වල යෙදෙන සැටි කියන ලද්දට අනුව සලකා ගත යුතුය. හරිනේ. හරිනේ. එතකොට වැරදි නෑනේ. හරි. වරක් කියන ලද ෂඩායතනය මෙහි නැවතත් ගන්නා ලද්දේ කර්ම දෙකක් නිසාය. නාම රූපයේ ඒවාට හේතු වන බව එක් කරුණකි. මතු කිය යුතු පස්ස වේදනාදී පටිච්ච සමුප්පාදාංගයන්ට විශේෂයෙන් ෂඩායතනයේ හේතු වන බව එක් කරුණකි. හරිද? මෙතෙන්දී අපිට මේක මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ විස්තර කිරීමේදී ඒ අදාළ කොටස් තමයි අරගෙන තියෙන්නේ මේක. හරිද? ඒ අදාළ වෙන විදිහට තමයි අරන් තියෙන්නේ. නාම රූපයන් නිසා ෂඩායතනයේ හටගන්නා ආකාරය මෙසේ අණ්ඩජ ජලාවෘතයයි කියන මෞකුස උපදනා සත්‍යනට ප්‍රතිසන්දිය සමගම කායයතනය මනායතන දෙක පහළ වේ. එතකොට අණ්ඩජ ජලාවෘතයයි කියලා කිව්වේ අණ්ඩජ කිව්වේ පිටතර වලින් හැදෙන අය, ජලාවෘත කිව්වේ මෞකුස හැදෙන අය. එතකොට මේ දෙකොල්ලම මෞකුසයෙන් ඉන්නේ. පිටතරෙත් මෞකුසේ නේද ඇති වෙන්නේ. පිටතරෙත් මෞකුසේ ඇති වෙන්නේ. දෙකොල්ලම මෞකුසේ ඇති වෙන අය. උපදිනා සත්‍යයට ප්‍රතිසන්දිය සමගම කායතනය මනායතනය දෙකම පහළ වෙනවා. ප්‍රතිසන්දියත් එක්කම කායායතනයත් පහළ වෙනවා, මනායතනයත් පහළ වෙනවා. ප්‍රතිසන්දිය සමග පහළ වූ කුඩා රූප පිණ්ඩය ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. අන්න ප්‍රතිසන්දිය සමග කුඩා රූප පිණ්ඩයක් හැදෙනවා. ඒක වැඩෙන්න ටික වැඩෙන්න පටන් ගන්නවා. වැඩිම නිසා කල්යාමේ ඇස්, කන්, නාසා, දිව යන මේ අවයවයෝ පහළ වෙති. හරි ටික වර්ධනය වෙලා ඒවා පහළ වෙනවා. ඒවා පහළ වූ කල්ලි ඒ තැන්වල චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතනයයි ආයතන සතර පහළ වේ. අන්න එතකොට ඔන්න පහළ වෙනවා ඒ ආයතන ටික. ඊට පස්සේ තමයි චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන යන ආයතන සතර පහළ වෙනවා පස්සෙ. අපි වෙන දින 77 දී මේ පහළ වෙනවා කියලා කතා කරේ කලින්. ඒවාට ස්ථානීය වූ ඇස, කන, නාසය, දිව යන මේවා පහළ නොවි නම් චක්කායතනාදීට පහළ විය හැකි බවක් නැති බැවින් රූපය ඒ ආයතන සතර ඇතිවීමට හේතු වේ. හරිද? ඒ රූපය නාම රූප පත්‍ය සලආයතනයන් අපි පැහැදිලි කරන්නේ. දැන් රූපයෙන් රූප උපදිනවද නැද්ද? රූපයෙන් රූප උපදිනවද? උපදිනවා. ඒ රූපේ විතර කොට ඒකෙන් උපදිනවා. ඇතිවීමට හේතු වේ. කලින් මදුළු මේන ඔක එක පැහැදිලි කරනවා මෙතන. කලින් මදුළු හා ඇට නැත්තා වූ කුඩා කොස් ගැටය. දැන් මුල කාලේ ඇට මදුළු තියනවද? නැහැ. මුල කාලේ නැහැ. ඇට මදුළු නැහැ. වැඩිමෙන් ඒ තුල කොස් මදුළු කොස් ඇට පහළ වීම මෙන්ද කලින් කටුවය මදය කියා කිසිවක් නැති ඇටි ගෙඩිය. ඇටි ගෙඩිය පොල් ගෙඩිය කුඩා එකට අපි ඇටි ගෙඩිය කියනවා. ඒකෙදි තියනවාද කටුවක්? ඇටි ගෙඩිය පල්ලවෙලොත් කටුවක් තියනවද? නැහැ. මදයක් තියනවද? නැහැ. ඇටි ගෙඩිය වැඩිමෙන් පොල් කටුව හා පොල් මද පහළ වීමෙන්ද ඒක වැඩිමෙන් පස්සේ පොල් කටුව පොල් මදේ පහළ වෙනවා. වීමෙන්ද ප්‍රතිසන්දිය සමග පහළ වූ රූපයක් වැඩිමෙන්
චක්කාදී ආයතන සතර පහළ වීම සලකාගත යුතුය. අන්න රූපයෙන් රූපය නේද නාමයක් සලආයතනේ ඇතිවීමට හේතු වෙනවා රූපයක් සලආයතන ඇතිවීමට හේතු වෙනවා. ප්‍රතිසන්දිය සමග කායතනය ඇති වුවද රූපයන් වැඩෙන කල්ලි ඒ වැඩිම අනුව පසුව ශරීරය පුරා බොහෝ කායතනයෝ පහළ වෙති. ඒ කායතනයන් පහළ වුණේ වැඩෙන්නා වූ රූපයන් නිසාය. එබැවින් උප්පත්තිය සමගම කාය ආයතනයක් පහළ වුවද රූපය නිසා කායතනය පහළ වෙයයි කියන ලදී. සංසේචිත ඕපපාදික සත්‍යයන්ට වනාහි උප්පත්තිය සමගම සියලුම ආයතනව පහළ වෙනවා. සංසේචිත සහ ඕපපාදික. මේ දෙකොල්ලට අපි කියවනේ සත්වයේ උප්පත්තිය දෙන ආකාර හතරක් නේ. ජාතිය දෙන ආකාර හතරයි. ඒ කියන්නේ අණ්ඩජ ජලාබුජ සංසේචිත ඕපපාදික. ඒතකොට සංසේචිත ඕපපාදික කියලා සත්‍යයන්ට උප්පත්තිය සමග සියලුම ආයතනව ඇති වෙනවා. අණ්ඩජ ජලාබුජයට මුලදී හතරක් පස්සේ ඇති වෙනවා මුලදී තුනක් ඇති වෙනවා. එහෙම ඇති වෙයි. ඉන්පසු නාම රූපයන් නිසා පරම්පරාව වශයෙන් ඒවා ජීවත් වෙන කාලය මුළුල්ලේ නැවත නැවත පහළ වේ. පරම්පරාව ජීවත් වෙන කාලේ පහළ වෙනවා. ඡඩායතනයන්ට හේතු භාවයෙන් කියන ලද නාමය නම් දෙපනස් චෛසිකයෝය. චිත්ත චෛසික දෙකින් සිත ප්‍රදාන වද යම්කිසි චෛසික ධර්මයක් වරක් අධික වීර්යෙන් අධික වේගයෙන් උත්සන්නත්වයෙන් උපන් කල්ලි ඒ චෛසිකය නිසා ලක්ෂ ගණන් සිත් උපදී. සත්‍යයන්ට හමු වන්නා වූ ඇතම් අරමුණු නිසාද සිදුවන්නා වූ ඇතම් කර්ම නිසාද සමහර විට අධික වීර්යෙන් යුක්තව බලවත්ව ලෝභය උපදී, ද්වේෂය උපදී, මානය උපදී, ඊර්ෂ්‍යාව උපදී, මෛත්‍රිය උපදී, කරුණාව උපදී, ශ්‍රද්ධාව උපදී, ප්‍රඥාව උපදී, ප්‍රීතිය උපදී, තවත් චෛතසිකය උපදී. රාගය යනුද ලෝභයේ චෛතසිකයමයි. ඒ කියන්නේ මේ කියන්නේ දැන් අපිට ද්වේෂයක් ඇති වුනහම ඒක නිසා විඥානය උපදිනවද? අපිට ද්වේෂයක් ඇති වෙනවා මොකක් හරි. ඒ ද්වේෂය කියන්නේ මොකද්ද? ද්වේෂ චෛතසිකය. නාමය කියන්නේ. නාමය නිසා ඉදිරියට විඥානය ඇති වෙනවද? ඔය අපි හිත තව කොහොමද කරන්නේ? ප්ලෑන් කරලා යා මරන්නේ කොහොමද? නැත්නම් යාට හානියක් කරන්නේ කොහොමද හිතන්නේ නැද්ද? ද්වේෂසිත උපද්දන්නේ. ද්වේෂසිත කිව්වේ මොනවද? විඥානය. විඥානය කිව්වේ සලආයතනය. සලආයතනය මන ආයතනය. මන ආයතනය කිව්වේ සලආයතනය. හරිද? සලආයතනය එකක් මන ආයතනය. හරිද ඒක? ඒ කියන්නේ නාමය තමයි අපිට ද්වේෂයක් ඉපදුනාද, ලෝභයක් ඉපදුනාද, ඊර්ෂ්‍යාවක් ඉපදුනාද, කරුණාවක් ඉපදුනාද, ශ්‍රද්ධාවක් ඉපදුනාද ඒ මොනවද? මූලික නාම. චෛතසික. නාමනේ. නේද? ඒතර නාමය නාමය නිසා අපි ශ්‍රද්ධාව ගැන හොඳ පැත්ත ශ්‍රද්ධාවක් ඉපදුනහම අපි පන්සල් ගිහිල්ලා සිල් ගන්නවා. පන්සල් ගිහිල්ලා ඔන්න කුසල සිත් ඇති කර ගන්නවා. නේද? අර ශ්‍රද්ධාව නිසානේ ඉපදුනේ. කුසල සිත් කියේ මොකද්ද? විඥානය. විඥානය කියන්නේ මොකද්ද? මන ආයතනය. මන ආයතනය කියේ සලආයතනයේ ගොඩේ එකක්. හරි අන්න නාමපච්චය සලආයතන. නාමපච්චය මන ආයතනය, නාමපච්චය සලආයතන, නාම රූපපච්චය සලආයතන. ඉස්සෙල්ලා විස්තර කරේ රූපයෙන් මේ ෂඩායතනය ඇති වෙන විදිය. දැන් කිව්වේ නාමයේ ෂඩායතනය ඇති වෙන විදිය. නැත්නම් මන ආයතනය ඇති වෙන විදිය. හරි නේද? හරිනේ? හරි. පුරුෂයෙකු විසින් සෝබන කාන්තාවක් දුටු කල්හි සමහර විට ඒ කාන්තාව සම්බන්ධයෙන් බලවත් රාගයක් ඇති වේ. වරක් බලවත්ව උපන් ඒ රාගය නිසා ඉන්පසු ඒ පුරුෂයා කෙරෙහි දුටු ස්ත්‍රිය සම්බන්ධයෙන් රාග සහගත සිත් සමහර විට දින ගණනක් මුල්ලේ ඇති වේ. සමහර විට මාස ගණනක්, වර්ෂ ගණනක් මුල්ලේදී ඇති වේ. පසුව ඇතිවන්නා වූ ඒ සිත් රාග සංඛ්‍යාත නාමය නිසා ඇති වූ මන ආයතනය වේ. හරිනේ? දැන් එහෙම හේතුවක් නිසා ඉදිරියට තව සිත් ඇති වෙනවා. ඒ සිත් අත්නවා කියන්නේ මොනවද? ඒව විඥාන. විඥාන කිව්වේ මන ආයතනය. මන ආයතනය කිව්වේ සලආයතනය එකක්. හරි සලආයතනය කිව්වේ ආයතන 6. ආයතන 6 එකක් තමයි මන ආයතනය කිව්වේ. යම්කිසි කරුණක් නිසා වරක් බලවත්ව කෝපය ඇති වුවහොත් ඒ නිසා පසුව සමහර විට මාස ගණනක්, වර්ෂ ගණනක් ගතවන තුරුද ද්වේෂ සහගත සිත් පහළ වේ. පසුව පහළවන්නා වූ ඒ ද්වේෂ සහගත චිත්තය උත්සන්න භාවයෙන් ඇති වූ ක්‍රෝධ සංඛ්‍යාත නාමය නිසා පහළවන්නා වූ මන ආයතනය වේ. යම්කිසි කරුණක් ගැන වරක් ප්‍රීතිය බලවත් වූ
බලවත්ව පහළ වුවහොත් ඉන්පසු ඒ ප්‍රීතිය නිසා ප්‍රීතියට හේතු වූ දේ අරමුණු කොට බොහෝ චිත්තයෝ පහළ වෙති. ඒවා ප්‍රීති සංඛ්‍යාත නාමය නිසා උපදනා මන ආයතන. මේ ප්‍රීතිය නිසා තවදුරටත් ඉදිරියේදී සිත් ඇති වෙනවා. ඒ සිත් තමයි විඥානයේ කිව්වේ. ඒව තමයි සිත් 89කට ගත්තා මන ආයතනය. මන ආයතනය කිව්වේ සලආයතනයේ එකක්. මෙසේ උත්සන්න භාවයෙන් පහළවන්නා වූ සෑම චෛතසිකයක්ම නිසා මන ආයතනය ඇතිවන සැටි සලකා ගත යුතුය. ඒක ඇතුලේ වෙසෙන්න වූ විසින් පිටත බලන්නා වූද පිටත ඇති වස්තුන් හා පුද්ගලයන් ගෙට ඇතුළු කරගන්නා වූද ඇතුලේ වූ දෑ බැහැර කරන්නා වූද ස්ථානයකට ద్వාරයයි කියනු ලැබේ. මේ ద్వාරය කියන්නේ මොකද්ද කියලා කියන්නේ? කියන්නේ ద్వාරයක් කියලා කියන්නේ මෙතනින් එළියට දානවා හරිය එළියෙන් ඇතුළට ගේන හරිය දොරවල්. දොරකඩ. චක්ෂුරාදී ආයතන සයද පිටත පිහිටි රූප ශබ්ද ආදී අරමුණු ගැනීමට උපකාර වන ස්ථාන ඌයේ ద్వාරයක් වැනි නිසා ඒවට ద్వාරයයි කියනු ලැබේ. ශරීරයේ ద్వාර 6ක් ඇති ගයක් වැනි. අපේ ශරීරය ගත්තාම දොරවල් 6ක් තියෙන ගයක්. ශරීරයේ සැරසී තිබෙන්නේ මේ ආයතන ద్వාර 6යි. එය වටිනාකමක් ඇති ඇලුම් කළ යුතු දෙයක් වී තිබෙන්නේද ආයතන ద్వාර නිසායි. මේ ద్వාර නිසා තමයි වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ. ඇයි? දැන් කෙනෙකුට ඇහැකින් පේන නිසානේ අපි අදින්නේ නේද? පේන්නේ නැත්නම් අපි හැඩ කරලා වැඩක් තියනවද? ඔය වටිනාකම ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ ద్వාර නිසා. ආයතන ద్వාර නැති කල්ලි ශරීරයේ ක්‍රියා විරහිත වෙන්නේ. මේ ආයතනයන් එකිනෙකට සම්බන්ධයක් නැති වෙන්වෙන් වූ ධර්ම කොටසක් හැටියට තේරුම් නොගෙන ශරීරය හා එක්කොට එකම දෙයක් වශයෙන් වර්ධවා ගැනීම නිසා භූතෝපාදාය රූපයන්ගෙන් භූත උපාදාය කියන්නේ භූත කිව්වේ මොනවද? හතර මහා භූත උපාදාය කිව්වේ ඊටු 24. භූතෝපාදාය කියලා කිව්වේ එක්පාරට තේරෙන්නේ නැහැ වගේ එක. භූත උපාදාය. භූත කිව්වේ සතර මහා භූත, පඨවි ආපෝ තේජෝ වායෝ. උපාදාය කිව්වේ ඒකින් ඇති වුණ උපාදාය රූප 24. එතකොට එතන 28 රූප 28 තමයි මේ කියන්නේ. ඒ නිසා භූතෝපාදාය කිව්වේ රූප 28. රූපයන්ගේ නිර්මිත වූ මේ ශරීරය මමය, නුඹය, දෙවියාය, මිනිසාය කියා ගැනීමෙන් නිවනට යා නොහැකි වනසේ සත්‍යයන් සසර බැඳ තබන්නා වූ සක්කාය දෘෂ්ටිය ඇති වෙනවා. මේක නිසා සක්කාය දෘෂ්ටිය ඇති වෙනවා. දැන් මේක මෙහෙම කඩලා මේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ මොකද? සක්කාය දෘෂ්ටිය නැති කරන්නේ. මෙහෙම පටිච්චසමුප්පාදේ ඉගෙන ගත්තාම සක්කාය දෘෂ්ටිය නැති වෙනවා. තවදුරටත් කියනවා චක්කායතන නිසා මම දකිමි සක්කාය දෘෂ්ටිය ඇති වේ. සෝතායතන නිසා මම අසමි සක්කාය දෘෂ්ටිය උපදී. ගහනායතන නිසා මම ආග්‍රහණය කරමි සක්කාය දෘෂ්ටිය උපදී. ජීවායතන නිසා මම රස විඳිමි සක්කාය දෘෂ්ටිය උපදී. ආයතන නිසා මම සුවදු විඳිමි සක්කාය දෘෂ්ටිය උපදී. මන ආයතන නිසා මම දනිමි සක්කාය දෘෂ්ටිය උපදී. ආයතනයන් ආයතනයේ හැටියට දැන ගැනීම අපාය බීජය වූ සංසාර බීජය වූ සක්කාය දෘෂ්ටිය දුරු කර ගැනීමට උපකාරී වේ. එතකොට අපි මේ පැහැදිලි කරේ නාම රූප පත්‍ය සලආයතන කියන එක තමයි ඇති වෙන්නේ. ඒක පැහැදිලි කරගන්න ඕන මේ සක්කාය දෘෂ්ටිය ඇති වෙන්නේ මේක නිසා. දකින්නේ සලආයතනයෙන්. ඒතකොට ඒක නිසා මේ පටිච්චසමුප්පාදය අපි ඉගෙන ගන්න ඕන මේ පියවරේදී අපි සක්කාය දෘෂ්ටිය නැති කරගන්න. එතකොට ඒක තමයි අපි මේ පැහැදිලි කරේ. මේ අපි මේ කියුවේ මේ පස්සේ කොටස කියුවේ මේ පටිච්චසමුප්පාද විවරණය පොතේ. මේකේ තා පොඩ්ඩක් තියෙනවා අපි ඒකත් කියවමු. එතකොට මේකට වඩා පොඩ්ඩක් මම හිතන්නේ පැහැදිලි වුණා අපි මේකෙන් කියවනකොට. මේක දෙවෙනි කොටස අපි 255 පිටුවේ මේ කියන්නේ අභිධර්ම මාර්ගයේ 255 පිටුව සුභ චේතනාවන්ට සත්‍යයන් කැමැති වන බැවින් එය සුභ වේදනාවන්ට සත්‍යයන් කැමැති වන බැවින් එය ගැන තණ්හාව ඇතිවීම ප්‍රකටය. දුක්ඛ වේදනාවන්ට සත්‍යයන් කැමැති සුඛ වේදනාවට සත්‍යයන් කැමැති වන බැවින් එය ගැන තණ්හාව ඇතිවීම ප්‍රකටය. දුක්ඛ වේදනාවට සත්‍යයන් නොකැමැති දෙයකි. නොකැමැති දෙය වන දුක්ඛ වේදනාව කෙසේ තණ්හාවට
ඔව් 253. ඔව් පොඩක් වැරදුනා පිටු වැරදුනා. හරි නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩායතන ඇතිවීමත් විභාග කොට දත යුත්තකි. නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩායතන ඇතිවීමත් විභාග කොට දත යුත්තකි. අරූප භූමියේ රූප නැති බැවින් නාමය පමණක් ප්‍රත්‍ය වීමෙන් එහි මන ආයතනය පමණක් ඇති වේ. කාම භූමියේ නාම රූප දෙකම ප්‍රත්‍ය වීමෙන් ආයතනයේ සයම පහළ වේ. නාම රූප භූමියේ නාම රූප දෙකම ප්‍රත්‍ය වී චක්කායතනයේ සෝතායතනයේ මන ආයතනයේ යන ආයතන තුන පහළ වේ. හරිනේ අපි දන්නෝනේ කාම ලෝකේ ආයතන 6ම තියෙනවා. ඊට පස්සේ රූප ලෝකේ ආයතන 3යි තියෙන්නේ. චක්කායතනයේ තියෙනවා, සෝතායතනයේ තියෙනවා, මන ආයතනයේ තියෙනවා. ඒතර නැත්තේ ගහන ආයතනේ නැහැ, යුව ආයතනේ නැහැ, කායතනේ නැහැ. ඒතර තුනක් නැහැ, තුනක් තියෙනවා. හයෙන් තුනක් තියෙනවා, තුනක් නැහැ. ඊට පස්සේ අරූප ලෝකේ ගත්තාම මන ආයතනය විතරයි තියෙන්නේ. මොකද අරූපනේ රූප නැහැ. අනිත් ඒ ආයතන සයෙන් පහක් රූප වලින් හැදිච්ච ඒවා එකක් නාම වලින් හැදිච්ච එක. මන ආයතනය නාම විතරයි. විඥානනේ සිත් 89නේ. ඒතර නාම. පහ. ඒ කියන්නේ චක්කායතනයයි, සෝතායතනයයි, ගානායතනයයි, ජීවායතනයයි, කායතනයයි රූප. ඒවා ප්‍රසාද රූප. හරි නේද? හරි නේද ඒක? අසඤ්ඤ භූමියේ මේ ආයතන සයෙන් එකකදු පහළ නොවේ. අසඤ්ඤ භූමියේ එකක්වත් පහළ වෙන්නේ. ඒ ඇයි? එතන රූප තියෙනවද? රූප නැද්ද? අසඤ්ඤ තලයේ රූප නැද්ද? රූප තියෙනවා. එතකොට ආයතන එකක්වත් නැහැ. රූපේ විතරක් තියෙනවා. ආයතන නැද්ද එතකොට? නෑ වැඩ කරන්නේ නෙමෙයි. රූප තියෙනවා. රූප වලින් රූප ඔක්කොම කීයක් තියෙනවද? 28යි. 28න් පහක් තමයි මේ ප්‍රසාද රූප කියලා කිව්වේ. ඒතර ප්‍රසාද රූප පහ නැහැ අනිත් රූප තියෙනවා. ඒකයි මේ කියන්නේ අසඤ්ඤ සත්‍යයේ නාමය තියෙනවද? සිත තියෙනවද? සිත නැහැ. රූප තියෙනවද? රූප තියෙනවා. රූප තිබුණට ප්‍රසාද රූප පහ නැහැ. හරිද? මන ආයතනක් නැහැ. සිත නාමය නැති නිසා මන ආයතනය නැහැ එතන. රූප තිබුණට රූපයෙන් හැදිච්ච පිළිමයක් වගේ රූපයක් තියෙනවා. හැබැයි ඇහැ පේනවද? ඇහැ පේන්නේ නැහැ. ඇහැ පේන්නේ නැහැ කියන්නේ චක්කු ප්‍රසාද රූපය නැහැ. දැන් අපි මේ අපි මිනිස්සුયો ඉන්නෝ නේද? ඇහැ නැති ඇහැ පේන්නේ නැති අය ඉන්නෝ නේද? එයාගේ ප්‍රසාද රූපේ තියෙනවද? ප්‍රසාද රූපේ නැහැ යාගේ. ඔව්. ඒතර එහෙ ඉන්න බැරිද මේ ශරීරයේ තියෙනවා හැබැයි ප්‍රසාද රූපේ නැති කෙනෙක් ඉන්න බැරිද? පුළුවන්. ඒතර ඒ අසංජ සත්‍යයේ ශරීරයක් තියෙනවා. ශරීරය තිබුණට ඇහක් තියෙනවා ඇහැ පේන්නේ නැහැ. ඒ කියන්නේ මොකද? ප්‍රසාද රූපය නැහැ. කනක් තියෙනවා කන ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද? ඔව්. සෝත ප්‍රසාද රූපය නැහැ. නාහේ තියෙනවා නාහේ ගනසෝද දැනෙන්නේ නැහැ. ඒතර නාහේ තියෙනවා හැබැයි නාහේ තිබුණට ගාහන ප්‍රසාද රූපය නැහැ. හරිද? ඊට පස්සේ දිවක් තියෙනවා දිව පිපුණට රස දැනෙන්නේ නැහැ. රස දැනෙන්නේ නැහැ කියන්නේ ජීවා ප්‍රසාද රූපය නැහැ. ඊට පස්සේ කයක් තියෙනවා ශරීරයක් තියෙනවා ශරීරය තිබුණට පහස දැනෙන්නේ නැහැ. ඔය ස්ථාන අනුව මේ යහපතක් පිළිදෙද කොට ඒක ඔය විදිහට මොකද උත්තර. මොකද? ඔය වගේ තත්ත්වෙ ඉන්නකොට යාට යහපත දැනීමක් නැහැ නේ මොකක්ද? දැනෙන්නේ නැහැ මොකද දැනෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව දුවනේ යනවා කියලා මට මතක නැහැ කියලා තිබුණේ. දැන් ඊළඟ අවස්ථාව කියන්නේ යාගේ මුළු ඒකට තියෙනවා ආයු කාලයක් මේ ස්ථිර ආයු කාලයක් තියෙනවා. අසංසත්‍යයට මහා කල්ප 500ක්. ඒතර මහා කල්ප 500ක් යනකම් එහි ප්‍රතිසන්දිය ලැබුවාම මහා කල්ප 500ක්ම එහි ඉන්නවා පිළිමයක් වගේ ඉන්නවා. ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ, කකුත් නැහැ, කන්නේ නැහැ, බොන්නේ නැහැ. ඔය ඉන්නවා. සිත් ඇති වෙන්නේ නැහැ.
ඉඳලා ඒ මහා කල්ප 500 වුණාට පස්සේ වෙන තැනක ප්‍රතිසන්දිය ලබනවා. ආයි. අපි දෙහි ඉඳලා ඉන්නේ මේ ඉඳලා ඇති නෙවෙයි අනිවාර්යෙන් ඉඳලා තියෙනවා. කලින් කර්ම මෙයාගේ චිත්තසංතානය එතනින් අක්‍රිය වෙලා තියෙන්නේ. අක්‍රිය කියලා කියන්නේ මේ අර තියෙනනේ සමහර අපි බැංකුවල ගියාම බැංකු දැම්මම අපි ගනුදෙනු නොකරහම බැංකුව අක්‍රිය වෙනවා. එතනින් එහාට ක්‍රියාත්මක නැහැ ඒක. හැබැයි ආයෙත් සල්ලි දැම්මම උට ආයෙත් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එහෙම තියෙනනේ බැංකුවල තියෙනවා. එතකොට අක්‍රිය වෙලා බැංගිනුම තියෙනවා. ඔව්. අන්න ඒ වගේ කතාවක් විතර මම නිකන් උපමාවක් කිව්වේ. අන්න ඒ වගේ එකක් තියෙන්නේ. චිත්තසංතානය කියන එක අර මේ ඒක අක්‍රිය වෙලා ඒ භවය ගෙවෙනවා. ගෙවුනට පස්සේ ආයෙත් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. අපි විපාක මොන වගේද උතන ඇති ඔය අවස්ථාවටපත් වෙන්නේ මොන වගේ විපාකයක් කරලා ධාන මට්ටමේ යන්නේ. ඔය ධාන. ඔව්. චතුර් මේ හතරවෙනි ධානයනේ. හතරවෙනි ධාන මට්ටමේ මේ ඉන්නේ. එයා එහෙම ඒ කියන්නේ ඒ වගේ පුද්ගලයෝ ඒ අසංඥ සත්‍යයේ සංඥා නැති කරන්න භාවනා කරන එක නේද? බෞද්ධ මේ ශාසනවල නෑ එහෙම අය. දැන් අදුත් මේ බෞද්ධ දැන් අපි මේ බෞද්ධ බුද්ධෝත්පාද කාලයකනේ ඉන්නේ. අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේගේ දහම නැති කාලවල අපි ඉපදිලා අසං සත්‍ය කියලා දෙනවා. ඒ අපි දන්නේ නැහැ මේ කාලේ. අපිත් ඒ විවිධ භාවනා සමත භාවනාව කලින් තිබිලා තියෙනවනේ. ඒතර ඒ භාවනාවේ සංඥාව ඉවත් කළා මේ සංඥාව නිසා තමයි මේ දුක එන්නේ කියලා තමයි ඒ අය විශ්වාස කරන්නේ. ඒතකොට සංඥාව නැති කරන්න භාවනා කරනවා. ඒ තීර්ථක භාවනා ක්‍රමය ඒවා. ඒතර එහෙම භාවනා කරාම ඒතර සංඥාව නැතුව තමයි උපදින්නේ. මොකද එයා අරමුණු කරන්නේ සංඥාවෙන් තොරව උපදින්නේ. ඒක සංඥාව තමයි මේ දුක ගෙනත් දෙන්නේ කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒක නිසා සංඥාවෙන් තොරව උපදින තැන තමයි සදාකාලික සැප තියෙන්නේ කියන එක තමයි එයා හිතන්නේ. ඒගොල්ලෝ මේක තේරුම් ගන්න තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ නිවන්නට යන්න කියලා හිතාගෙන යන්නේ සංඥා. මොකද ඒගොල්ලෝ හිතන සංඥාව නිසා තමයි මේ දුක ඇති වෙන්නේ. නැවත උපදින්නේ සංඥාව නිසා කියලා. නැත්නම් මේ තේරුණා නේද? ඒක නිසා සංඥාව නැති කරන්න භාවනා කරාම සංඥාවක් නැති තැන උපදිනවා. ඇයි ඒකනේ ඉල්ලන්නේ? ඒ ඉල්ලන තැන දෙනවා. ඒක මේ චේතනහම් විශ්කල කම්මවර්ධන වගේ දෙයක් දෙන්නේ. දැන් මේ වගේ අසත්‍යයක් කො චේතනාහම් විකේ කම්මවදයි චේතනාමය කර්මය කියන එකයි කියන්නේ වාග්තුන් වහන්සේ. දැන් ඔතන බලපන්නේ ડોක්ටර් ඒ විදිහට. දැන් ඔය අවස්ථාවටපත් වෙනවා. ඔව් ඒක හරිනේ. ඔව් චේතනාවනේ. යාගේ චේතනාව තමයි සංඥාව නැති තැනක උපදීම. හරි ඒක දුන්නා. ලැබුණා ඒක. හරි. හැබැයි ඒක නිවැරදි තැන නෙවෙයි. ඒකේ පළක් නැහැ. පළක් නැහැ. ඔය ඉතින් වැරදිනේ. වැරදීම නෙවෙයි වෙනන්නේ. ඒක මොහොය. මොහොය. ඒක තමයි වැරදීම පැටලිලා. මුලා. කියන්නේ නිවන කියලා අසංඥ සත්‍ය තෝර මේ හිතාගත්තේ. හරිනේ? ඉතල ඒ අය හිතනවා අසංඥ සත්‍ය තමයි නිවන කියන්නේ කියලා. දැන් ඔහොම ගිහිල්ලා එයාත් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් නේද? ඔව් ඉතින් අපි දැන් ඉතින් ඉඳලා තියෙනවනේ දැන් අපි ඉඳලා නැත්තේ මේ වෙනකොට සුද්ධාවාස බ්‍රහ්මලෝක වල විතරයි. අනිත් තැන්වල අපි ගිහිල්ලා තියෙනවා අපි දැන් අපි දැන් විවේචනය කරාට මෙහෙම කියලා දැන් අපි තමයි ඔක්කොම දන්නේ කියලා හිතාගෙන ඉන්නේ අපිත් ඔය ගිහිල්ලා තියෙනවා ඔය තැන්වල. අපි ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි නොගියපු තැනක් නැහැ. ඒක තර්කානුකූල ඔප්පු කරන කොහොමද ඔක්කොම? කියාගෙන ඒ තරම් සංසාරේ දීර්ඝයි. ඒ කියන්නේ මේ ලෝකේ ඒකම මදිද? මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධහම තිබුණ කාලයට වඩා මහා විශාලයි ධහම නොතිබුණු කාලේ. ඉතින් ඒ කාලේ දැන් මේ හැම කෙනෙක්ම මගේ මව වෙලා තියෙනවා. පියා වෙලා තියෙනවා. මගේ දුව වෙලා තියෙනවා. පුතා වෙලා තියෙනවා. මගේ ස්වාමි පුරුෂයා වෙලා තියෙනවා. භාර්යාව වෙලා තියෙනවා. ඒ තරම් මේ හැම කෙනෙක්ම එහෙම නොවෙච්ච කෙනෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සත්‍ය එක. ඒ අතන පිරිසම්භාවයේ වෙනත් ආත්මවල තරම් තියෙන්නේ නැද්ද මේ අපි? ඔව් ඒක තමයි. එහෙම වුණා නම් ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපි මේ සුද්ධාවාස බ්‍රහ්මවල ඇරෙන්න අනිත් නොයෙ බුදුර තැනක් නැහැ අපි. අපි කවුරු?
අනාගත ආයි එන්නේ නැහනේ. නෑ. ඔව්. එහෙම ගියා නම් ආයි මේ අපි මේ සමස්ත විදිහට නෑ මෙතන. එතකොට ඒක නිසා අපි හැමතැනම ඉඳලා තියෙනවා. මම නෙවෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපිට දැන් මේ ධර්ම තියෙන නිසානේ අපි මේ ඉගෙන ගන්න මේක. ධර්ම නැති කාලෙක අපිත් ඔය මුලාවේ පැටලෙනවා. ඉදිරියට උනත් එහෙම පැටලෙනවා නේ. ඒ සිද්ධියුන් නැත්නම් අපිට තේරුම් ගන්න බෑ ඔව් ධර්ම තිබුණ නැහැ ඉතින් මේ පොත් බලාගෙන දැන් අපි මේ ඉගෙන ගන්නේ. දැන් මේව තිබුණ නැත්නම් අපි කොහොමද දන්නේ මේවා? උන්වහන්සේ මේ භාගතුන් වහන්සේ දේශනා කරපු නිසානේ මේක දන්නේ. නෑ අසිතපස වගේ අසංතලෙන් නෙමෙයි. අසිතපස නෑ නේව සංඥා ඥා සංඥායතනෙ. නේව සංඥා අරූපතලයෙන් නෙමෙයි. කියන්නේ අෂ්ඨ ඵල සමාපatti ලැබුවහම අෂ්ඨ ඵල සමාපatti කියලා කියන්නේ අරූප ධානය හතරවෙනි මට්ටමටම ගිහිල්ලා. ඒ කියන්නේ උපරිම සමතේ උපරිම තැනට ගිහිල්ලා. ඒතර අසිතතාපසතුමා සමතේ උපරිම තැනට. ඒ කියන්නේ අපි කියනවා අෂ්ඨ ඵල සමාපatti කියලා. ඒතර ඒ අෂ්ඨ ඵල සමාපatti කිව්වේ හතර මේ අරූප හතරවෙනි ධානයට. ඒක තමයි නේව සංඥා නා සංඥායතනෙ. ඊළඟ අවස්ථාව. ඊතර ඉන්නවා මහා කල්ප 16000. මහා කල්ප 16000. දැන් මේ අපේ දන්නවනේ මහා කල්පේ කියවහම බුදුවරුන් මේ කල්පේ මේ මහා භද්‍ර කල්පේ බුදුවරුන් 5 දෙනෙක් උපත් ලැබුණා. තවත් දුරයි තව මේ බුද්ධ ශාසනය අවසන් වෙලා ඊට පස්සේ ආයුෂය බිඳුවට බහැලා මේ අවුරුදු 10ට අඩු වෙලා මිනිස්යන්ගේ ඒතර අපි මැරිලා අඩු වෙලා ඊට පස්සේ ආයෙත් ආයුෂය වැඩි වෙලා අසංකේයිත වැඩි වෙලා ආයෙත් අඩු වෙගෙන ඇවිල්ලා 80000ට එනකොට තමයි ඔන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒතර ඒකත් තියලා ආයෙත් අවුරුදු බිඳුව මේ අවුරුදු 10ට වගේ අඩු වෙනවා. හරිද? අඩු වෙලා ඒ වගේ තව කිහිපයක් යන්න තියෙයි. ඒක හරියට මම දන්නේ නැහැ. එහෙම ගියාට පස්සේ තමයි මේ කල්පය ඉවර වෙන්නේ. මේක අපි පටන් ගත්තේ තා බුදුවරයෝ 3 දෙනා පෙරදුනා 10000 කිව්ව වැරදිලා. ඒතර 80 කල්ප මහා කල්ප 84000ක් නීව සංඥා නා සංඥායතනේ ආයු කාලය. හරිද? එතකොට දැනට එකක් ගෙවිලා ඉවර නෑ. දැන් අසිතාපසතුමා දැන් පළවෙනි කල්පේ තමයි තාම යන්නේ. 84000ක් එහෙ ඉන්න ඕන. ඒකෙන් මිදෙන්න බෑ. ඒ කාලය ස්ථිරයි. අනිවාර්යෙන්. මොකද ඒ බ්‍රහ්ම ලෝක විනාශ වෙන්නේ නැහැ කල්ප විනාශයේදී. කල්ප විනාශයේදී අනිත් ඒවා විනාශ වෙනවනේ. ඒතර අරූප බ්‍රහ්ම ලෝක තල කොහොමවත් විනාශ වෙන්නේ නැහැ. නේව සංඥා නා සංඥා භවආක්‍රය කියන්නේ ඒ මේ තලය විනාශ වෙන්නේ නැහැ. ඒතර 84000 අනිවාර්යෙන් ඉන්න වෙනවා. එතකොට මෛත්‍රී බුදුජානක වහන්සේ මඟ යනවා. ආයි කවදා බුදු කෙනෙක් මුණ ගැහෙද කියලා කියන්න බෑ. ඊට පස්සේ ආලාර උද්දකරම් පුත්තත් ඉන්නේ එහෙමයි. ආකින්චඤ්ඤායතනේ තමයි ආලාරකාරාම ඉන්නේ. අසඤ්ඤ සත්‍යයේ ඉන්නේ මේ අර ඒක විශේෂ දැන් බුදුදහම අෂ්ටදාපස්තුමා බුදුදහම මේ හැදෑරුවේ නැති එක ඇත්ත දැන් ඒ කාලේ ඔය ධානය උපදිනකොට විවිධ ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒතර සංඥාව නිසා දුක එනවයි කියලා අරමුණු කරගෙන භාවනා කරොත් තමයි අසඤ්ඤ සත්‍යය උපදින්නේ. එතකොට මේ අචිතතාවසතුමා අලාරකාරම උද්දකරම බුද්ධ එතකොට අරූප ධානය තමයි උපද්දලා තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි හේ උපදින්නේ. එතකොට අපි කීයද කිව්වේ 252. එතකොට 53. එතකොට අපි ඉවරද ඒක ඡඩායතනය බාහිර අසඤ්ඤ භූමියේ අසඤ්ඤ එතනනේ අපි කතා කරේ අසඤ්ඤ භූමියේ මේ ආයතන සයන් එකගොඩ පහළ නොවේ. එතකොට අපි මේ කතා කර හිටියේ අසඤ්ඤ තලයේ මේ ශරීරය තියෙනවා
ශරීරයේ තිබුණට ශරීරයේ ගොඩනැගිලා තියෙන අනිත් රූප වලින්. නමුත් එතන මේ ප්‍රසාද රූප එකක්වත් නැහැ. ප්‍රසාද රූප පහව නැහැ, මන ආයතනයක් නැහැ. හරිද? ඒත් ආයතන හයම නැහැ. ෂඩාය නොවේ. ෂඩායතනයේටම අයත් වන චක්ෂුරාදී වස්තු රූප පස මෙම ප්‍රත්‍ය කොට්ටාශයට ගැනෙන්නේ වස්තු රූප නිසා මන ආයතනයේ පහළවන බැවින්. ෂඩායතනයන් පහළ වීම නාම රූපයන්ගේ දියුණුවමයි. හරි නාම රූපයන්ගේ දියුණුව තමයි මේ ෂඩායතන පහළ වෙන්නේ. අපි කිව්වනේ කුඩා ඇටි ගෙඩියෙහි කටුවක්ද මදයක්ද වතුවද නැත. එය වැඩෙන කල්ලි ඒවා ඇති වේ. නාම රූපයන්ගෙන් ඡඩායතන ඇතිවීමත් එමෙන් දත යුතුයි. අරකෙම කීක ඒ උපමාව ආයෙත් මෙතන කියලා තියෙනවා. එතකොට එතනදී අපි අවසන් කරා ඉතිකනේ. ඒතර අපිට ඊළඟට තියෙන්නේ සලආයතන පත්‍ය පස්සෝ 253